ඒ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි දන්නේ නැහැ අපිට මොකටද අධ්‍යාපනය අවශ්‍ය කියලා. අපි මොකටද ඉගෙන ගන්න ඕනේ කියන එක රටක් විදිහට අපි දන්නේ නැහැ. එතකොට නිශ්චිත අරමුණක් නිශ්චිත ඉලක්කයක් හදාගත්ත අධ්‍යාපන පද්ධතියක් අපිට නැහැ. අපිට ප්‍රාථමික අධ්‍යාපනයක් තියෙනවා. ඒක ඉවරලා අපි එළුරල වගේ ද්විතීක අධ්‍යාපනයට යනවා. ඒක ඉවරලා කොහොම හරි උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට රිංග ගන්න හදනවා. දැන් ඒක ටිකක් අඩුයි මොකද දැන් වෙනත් අධ්‍යාපන හරි වෙනත් අවස්ථාවන්ට යන්න සමහර අය උත්සාහ කරනවා ඉහළ මධ්‍යම පන්තික වගේ අය. හැබැයි මේ එක වට්ටෝරුවක් අපි අරන් යන්නේ. එහෙම වට්ටෝරුවක් විනා අපිට නෑ නිශ්චිත කරගත්ත පද්ධතියක් මොකටද මේක කරන්නේ කොහොමද ඒක කරන්නේ කියන එක සම්බන්ධයෙන්. මේක තමයි ලොකුම කල්බගෑනිය. ඒක අපිට පිළිගන්නම සිද්ධ වෙනවා. උදාහරණයකට කියනවා නම් අපි නිකමට ගත්තොත් ෆින්ලන්තය වගේ රටක. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ මොකක් වෙනුවෙන්ද අධ්‍යාපනය අරගෙන යන්නේ කියලා. ජපානය වගේ රටක් ගත්තොත් මොකටද ඒගොල්ලෝ අධ්‍යාපනය කියන එක කරන්න කියන අරමුණ ඒගොල්ලන්ට පැහැදිලි. ප්‍රාථමික අධ්‍යාපනයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ද්විතීක අධ්‍යාපනයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ද්විතීක අධ්‍යාපනයෙන් පස්සේ ඒගොල්ලෝ වැඩ ලෝකයට වයස කීයේදීද යන්නේ? ඒ වැඩ ලෝකයට යන කෙනාට මොන වගේ ශක්්‍යතාවයන්ද මොන වගේ ආකල්ප වර්ධනයක්ද කරලා තියෙන්නේ? ඊළඟට ඒ වැඩ ලෝකයට යන කෙනාට ආපහු එන්න පුළුවන් ද තෘතීක අධ්‍යාපනයට කැමති නම් ඒවට මොනවද තියෙන ඉඩ ප්‍රස්ථා මේ හරි දැන් අපි හොඳම උදාහරණය ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගත්තොත් හරිම ස්ට්‍රක්චර්ඩ් ඒගොල්ලන්ගේ අරමුණ වෙනුවෙන් බොහොම ඩිරෙක්ෂන්ලි කියන්නේ ඒ දිශානුගත විදිහට හදපු සමස්ත පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය ඇතුලේ ඒ රටේ මිනිස්සුන්ට ඉඩ ප්‍රස්ථාව තියෙනවා. එතකොට දැන් අපි දන්නේ නැහැ තාම අපිට විශ්වවිද්‍යාල ඇතිද මදිද වැඩිද කියලාවත් තාම. සමහරට අපිට විශ්වවිද්‍යාල දෙකක් විතරක් වෙන්න ඕන අවශ්‍ය වෙන්නේ. හැමෝටම ඩිග්‍රියක් අවශ්‍ය නැති වෙන්න පුළුවන් මේ රටේ නිශ්චිත අනාගතය වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් එක්ක නිශ්චිත අනාගතයක් වෙනුවෙන් යනකොට මේ රටේ විශ්වවිද්‍යාල තව වැඩි කරන්න ඕනේ නැතුව ඇති. දැන් මේ රැල්ලට වැඩි කරන්නේ. සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව කරා සාමාන්‍ය පෙළ කරා උසස් පෙළ කරා විශ්වවිද්‍යාලය ගියා. මොකටද යන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ ගියත් රස්සාවක් හම්බෙයි කියලා හිතනවා. විශ්වවිද්‍යාලයේ ගිහලා එළියට ආවම රස්සා නැහැ. අගක් මුලක් කිසිම දෙයක් නැතුව පිස්සුවක් වගේ අධ්‍යාපනය කියන එක පස්සේ යනවා. මොකටද අධ්‍යාපනය කියන එක සම්බන්ධයෙන් මොකටද අධ්‍යාපනය මේ රටේ අවශ්‍යතාවය මොකක්ද අධ්‍යාපනය කියන එක සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන්. නීති හැදිය යුත්තේ සංකල්ප හැදිය යුත්තේ පාර්ලිමේන්තුව ඇතුලේ. සම්මත කළ යුත්තේ. ඒ පද්ධතිය නැතුව තමයි අපි මේ දුවන්නේ. එහෙම දුවන එකක අපි දන්නේ සමහර විට මම අර කලින් කිව්වා වගේ සමහර විට ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ පර්යේෂණාත්මක අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවේ අවශ්‍ය වෙන විශ්වවිද්‍යාල දෙකක් වෙන්න පුළුවන්. ළමයි අපි කිව්වොත් විද්‍යාර්ථීන් 30000කින් වෙන්න පුළුවන් ඒ අවශ්‍යතාවය සපිරෙන්නේ අපි දන්නේ නැහැ. ඊළඟ අයට ද්විතීක අධ්‍යාපන ඉවර කරලා වැඩ ලෝකයට සූදානම් කරලා වැඩ ලෝකයට ගිහිල්ලා එතනින් තමන්ගේ රුචිය අනුව වෙන්න පුළුවන් පර්යේෂණ ක්ෂේත්‍රයට එන්නේ. ඒ කිසිම ජාතික සැලැස්මක් අපිට නැහැ. ඒක මත අපි අධ්‍යාපනය මෙස් එකක් කරගෙන එහෙමත් නැත්නම් අංජබජල් ගාලගෝට්ටියක් කරගෙන ඉන්නවා. ඒතර ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. මේ ගාලගෝට්ටිය පාලකයන්ට හරි පහසු තැනක් හදලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ ගේම් එකක් ප්ලේ කරගන්න. එයින් එකක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට මේ අධ්‍යාපනය කියන එක සම්බන්ධයෙන් අපෙන් එකතු කරගන්න සල්ලි ටික වැය කිරීමට අනවශ්‍ය වෙන තැනකට ඒක තවක් බරක් බවට පත් කර නොගෙන ඒක කාට හරි දාලා ඔන්න අධ්‍යාපනය වෙනවා උඹලා කරගනින්න කියන තැනට අපිට බදු සල්ලි ටික දීපල්ලා අපි වෙන කැමති දෙයක් කරන්න අපිට කැමති දෙයක් කරන්න අධ්‍යාපනයේ ඉල්ලීම නැති කරගන්න මේගොල්ලන්ට හරි ලේසි මේ ගාලගෝට්ටිය තියෙන එක. ඒතර අපි අද වෙනකොට දකින රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න විශ්වවිද්‍යාලවල පහසුකම් නැති ප්‍රශ්න මේ සියල්ලට හේතුව අපට නිශ්චිත අධ්‍යාපන පද්ධතියක් සංස්ථාවක් නැතිකම සිස්ටම් එකක් නැතිකම. එතකොට මේක තමයි පළවෙනි වීක් පොයින්ට් එක අපිට තියෙන. තර අපි දැනගන්න ඕනේ අපි පිළිගන්න ඕනේ අපි ඉන්නේ ඩිසාස්ටර් එකක. හැබැයි මේ ඩිසාස්ටර් එකට විසඳුම විදිහට මේවා ගෙනල්ලා හරියන්නේ නැහැ. මේවා එකට විසඳුම් නෙවෙයි. ඒක
මොකද දැන් මේ තියෙන මේක ඇතුලේ අධ්‍යාපනය ලබා දෙන්න පෞද්ගලික ආයතන ගෙනාවට හෝ මේ වගේ දේවල් කළා කියලා ඒකට විසඳුම් හම්බ වෙන්නේ නැහැ. මම ඒ පොදු කතාවේ ඉඳලා මම කැමති ටිකක් නිශ්චිත තැනකට යන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. පොඩ්ඩක් මම කැමති පොයින්ට් එකෙන් පොයින්ට් එක මේ පනතේ තියෙන දේවල් ටික ගැන පොඩ්ඩක් කතා කරන්න. මම ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එක. ස්ක්‍රීන් එක පේනවද? හරි පේනවා හරි. දැන් මේක ගත්තොත් අපි මුලින්දලම අපි ඉක්මනින් යම highlight කරලා තියෙනවා දැන් කීපයක්. මේකේ තියෙන අපට පළවෙනි ප්‍රශ්නේ තමයි මෙන්න මේ කතන්දරේ. මෙච්චර කාල නොතිබිච්ච KDU කියන එක ඒක National University කියලා ඊළඟට මේ නම වෙනස් කරනකොට මෙන්න මෙතෙන් එනවා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සහ රාජ්‍ය සේවයේ සේවය කිරීමට අපේක්ෂා කරන තැනැත්තන්ට සහ වෙනත් තැනැත්තන්ටද ශාස්ත්‍රීය සහ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට සැලැස්වීමේ අවස්ථා මුදුන් පමුණවා ගැනීමට ඇති අවශ්‍යතාවය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් කියලා මෙන්න මේ වෙනත් තැනැත්තන්ට ශාස්ත්‍රීය සහ වෘත්තීය සුදුසුකම් ලබා දීම කියන එක මේකේ දිගින් දිගටම යනවා. මේ වෙනත් තැනැත්තන් ලබා දීම කියන එක තමයි අපි මම පළවෙනි අංක 1 විදිහට ගන්නෙ. මේ අධ්‍යාපනය මිලිටරිකරණය කරනවා කියන තැනට අඩිය තියන්නේ මේ පනත මෙතනදී. එතකොට මේක ඒ කියන්නේ අර ඊළඟට එන පොයින්ට් එක තමයි මේක විශ්වවිද්‍යාල පනතේ 78 කුමක් සඳහන් වුවද නොතකා. එතකොට මේක විතරක් තියෙන එකක් නෙවෙයි. මේක තියෙනවා සාගර විශ්වවිද්‍යාලය අර කලින් මහාචාර්ය දෙපළම කිව්වා වගේ මේක තියෙනවා පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලේ. හැබැයි ඒ හැම එකක්ම මෙන්න මේ වෙනත් පුද්ගලයින්ට වෙන දේවල් උගන්වන්න. ශාස්ත්‍රීය හා වෙනත් සුසුකම් ලබා ඒක තවත් ඉස්සරහට තවත් පැහැදිලි වෙනවා. මේවා ලබා දෙන්න හදපු ඒවා නෙවෙයි. ඒවා නිශ්චිත පුද්ගලයින් පිරිසකට නිශ්චිත විශේෂේත්‍රයක් වෙනුවෙන් හදපු නිශ්චිත විශ්වවිද්‍යාල. ඒතර ඒවැදී ඕනම කෙනෙකුට සාගර අධ්‍යාපනය ලබා දෙන්නවත් ඕනම කෙනෙකුට පාලිහා බෞද්ධ අධ්‍යාපනය ලබා දෙන්නවත් නෙවෙයි ඒවා හදලා තියෙන්නේ. හැබැයි මේක හදන්නේ මිලිටරි ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ තවත් ඕනෑම කෙනෙක් මේක ඇතුළට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ මිලිටරි ෆ්‍රේම්වර්ක් එක කියන එක, ඒ මිලිටරි කල්චර් කියන එක මෙතන එක ප්‍රශ්නයක්. ඊළඟට ඒ කල්චර් එක ඇතුලේ රටේ උසස් අධ්‍යාපනය කියන එක ඒක හරහා පතුරවන්න යන එක තමයි මේක ඊළඟ ප්‍රශ්නේ. එතකොට කුමක් සඳහන් වුවද නොතකා කියන එක හරි. ඒක අපි කියමු UGC එකෙන් බැහැර වෙන ස්පෙસિෆික් එකකට ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක වෙනත් ඕනෑම පුද්ගලයෙකුට ශාස්ත්‍රීය හා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සඳහා මේ ආයතනය විවෘත කරන්න උත්සාහ කරනවා. එතකොට කැඩෙට් නිලධාරීන්ට, සන්නද්ධ හමුදාවල නිලධාරීන්ට, රාජ්‍ය සේවකයන්ට සහ වෙනත් තැනැත්තන්ට උපාධි, ඩිප්ලෝමා සහ අනෙකුත් ශාස්ත්‍රීය ප්‍රවණතා ප්‍රදාන කිරීම හේතු වන්නා වූ අධ්‍යයන අංශයන් සම්බන්ධයෙන් අධ්‍යයන පාඨමාලා සහ උපදෙස් සැපයීම. ඒතර මේ වෙනත් තැනැත්තන් ඔන්න දිගටම ඉන්නවා. අපිට පේනවා වෙනත් තැනැත්තන් දිගටම ඉන්නවා. හරි වෙනත් තැනැත්තන්ට ඊළඟ පොයින්ට් එක හංගලා තියෙන එක වෙනත් තැනැත්තන්ට අදාළ විය හැකි යම් විෂයන් සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා පහසුකම් සහ උපදෙස් ලබා දීම. එතකොට මේක බලන්න ආපහු කියවලා කැඩෙට් නිලධරයන්ට රාජ්‍ය නිලධරයන්ට සහ වෙනත් තැනැත්තන්ට අදාළ විය හැකි යම් විෂයන් සම්බන්ධ. මේ කියන්නේ මොකද්ද? ලෝකේ තියෙන ඕනෑම විෂයක් මේක උගන්වන්න පුළුවන්. මේ පද්ධතිය තුළ වෙන කිසිම සීමාවක් නැහැ. ඒක කැඩෙට් නිලධාරයන්ට අදාළ විය හැකි යම් විෂයන් තියෙන්න පුළුවන්. නිලධාරයන්ට අදාළ විය හැකි යම් විෂයන් තියෙන්න පුළුවන්. රාජ්‍ය නිලධාරයන්ට අදාළ විය හැකි යම් විෂයන් තියෙන්න පුළුවන්. වෙනත් තැනැත්තන්ට අදාළ විය හැකි යම් විෂයන් තියෙන්න පුළුවන්. ඒතර ඕනෑම විෂයක් මේක ඇතුලේ උගන්වනවා. ඒක අර සාගර විශ්වවිද්‍යාලයේ විදිහට හෝ පාලිය බෞද්ධ විශ්වවිද්‍යාලයේ විදිහට නෙවෙයි 78 විශ්වවිද්‍යාල පනතෙන් ගැලවෙන්නේ. ඒතර මේක කතන්දරයක්. ඊළඟට නියෝග මගින් නියම කරනු ලැබිය හැකි මේක හොඳට බලන්න. ආරක්ෂාව සම්බන්ධයෙන් වන අධ්‍යයන අංශයන් සහ වෙනත් යම් අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ආරක්ෂාව සම්බන්ධයෙන් වන අධ්‍යයන අංශයන් සහ වෙනත් යම් අධ්‍යයන ක්ෂේත්‍රයන්ට අදාළව 19 එක වගන්තිය යටතේ අනුමත කරන ලැබිය හැකි උපාධි ඩිප්ලෝමා සාතික පත්‍ර සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා ප්‍රදානය කරන ලබන අධ්‍යයන පාඨමාලා පුහුණු පාඨමාලා සහ උපදේශන ලබා දීම.
හරි දැන් කතන්දරේ පැහැදිලි. කියන්නේ මේක ආරක්ෂක විශ්වවිද්‍යාලයක් නොවේ. පළවෙනිම කාරණේ විශේෂ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ගත්තාම මේක තවදුරටත් ආරක්ෂක අංශ සඳහා සුවිශේෂී වුණු ආරක්ෂක විශ්වවිද්‍යාලයක් නොවේ. ඒක පිළිගන්න සිද්ධ වෙනවා අපට. එතකොට ඊළඟට රාජ්‍ය ආරක්ෂාව සහ ඊළඟ මේ රතු පාට පොයින්ට් එක බලන්න රාජ්‍ය ආරක්ෂාව සහ වෙනත් යම් අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළ පරීක්ෂණ පැවැත්වීම සහ දැනුම් වැඩි දියුණු ගැන ව්‍යාප්ත කිරීම සඳහා අවස්ථාව සැලසීම. දැන් මේක මොකද්ද කියන්නේ? Creating and dissemination knowledge not only for military or defense purposes. රාජ්‍ය ආරක්ෂාව සහ වෙනත් යම් අධ්‍යයන ක්ෂේත්‍රවලට. ආපහු අර කව එක හොඳටම හදාගෙන තියෙනවා. ඒතර ඕනෑම දෙයක් මේක ඕනෑම විදිහකින් උගන්වන්න පුළුවන්. සාගර විශ්වවිද්‍යාල පාලියා බෞද්ධ මෙතෙන් උස්සන් එන්න එපා කියලා අපි රජයට බොහොම කාරුණිකව කියනවා. මොකද මේක වෙන එකක් මේ යන්නේ. ඊළඟට මේ පනත යටතේ පිහිටු දම් පාට එක බලන්න. මේ පනත යටතේ පිහිටවන ලද වෙනස් ශාස්ත්‍රීය ආයතන විසින් පවත්වන ලද පාඨමාලා පිළිගැනීමට සහ එම පාඨමාලා සඳහා උපාධි ප්‍රදානය කිරීමට. හරි. මේ පනත යටතේ පිහිටවන වෙන ඒ කියන්නේ මේ පනත යටතේ වෙනස් ශාස්ත්‍රීය ආයතන පිහිටවන්න පුළුවන් නේ. මෙම පනත යටතේ වෙනස් ශාස්ත්‍රීය ආයතන පිහිටවන්න පුළුවන්. මෙම පනත යටතේ පිහිටවන ලද වෙනස් ශාස්ත්‍රීය ආයතන විසින් පවත්වන ලද පාඨමාලා පිළිගැනීමට සහ එම පාඨමාලා සඳහා උපාධි ප්‍රදානය කිරීමට. එතකොට රෙක්ටර් කෙනෙක් එක්ක වෙන කැම්පස් එකක් පටන් ගන්න පුළුවන්, වෙන ආයතනයක් පටන් ගන්න පුළුවන්. ඒකට මේ නමෙන් උපාධි දෙන්නත් පුළුවන්. දැන් මේ ඔන්න පැහැදිලි කතන්දරේ කොහෙටද යන්නේ කියලා. ඊළඟට මහජනතාව හෝ මේ ඊළඟ දම්පාට පොයින්ට් එක බලන්න යම් ආයතනයකට සපයනු ලබන අධ්‍යාපනික හා වෘත්තිය ඇතුළු යම් අධ්‍යයන පුහුණු මහජනතාවට හෝ පුහුණුව හා උපදෙස් පාඨමාලාවල ප්‍රතිපාදන සඳහා ගාස්තු අය කිරීම සහ එසේ ජනනය වූ ආදායම යම් නියමාවලි මගින් නියමන කරනු ලැබෙති යම් ආකාරයක විශ්වවිද්‍යාලයේ අරමුණු මදුන් පමුණවා ගැනීම සඳහා යොදා ගැනීම. හරි. දැන් සල්ලි ගන්නත් පුළුවන්. ඒකත් පනතේ කොහොම පැහැදිලි ඕනෑම විශේෂ ශාස්ත්‍රයක් උගන්වන්න පුළුවන්. ඒ උගන්වන්නේවට මහජනතාව ඇතුළු ඕනෑම කෙනෙක්ගෙන් ආයතන වලින් ඕනෑම කෙනෙක්ගෙන් සල්ලි ගන්නත් පුළුවන්. ඒතකොට ඒකත් බොහොම පැහැදිලි. ඊළඟට බලන්න විශ්වවිද්‍යාලයට අවශ්‍ය විය හැකි පරිදි වූ මණ්ඩප විද්‍යාල මතක තියාගන්න ස්කූල්ස් පීඨ අධ්‍යනාංශ මධ්‍යස්ථාන ශාස්ත්‍රීය ආයතන සහ වෙනත් යම් විශේෂිත ආයතන පිහිටුවීමට මේ පනතෙන් ඔන්න බලය දෙනවා. එතකොට අර මහාචාර්ය හේවගේ කිව්වා වගේ මේක ඕනෑම ආකාරයකින් මේ විද්‍යාල හැම ඉන්ටර්ප්‍රිට් කරගන්න පුළුවන්. ෆීඩිං ස්කූල්ස් විදිහට යන්න පුළුවන්, ස්පෙસિෆික් යුනිවර්සිටි ස්කූල්ස් විදිහට යන්න පුළුවන්. ඒ මොනවත් මේකේ එපා කියලා බෑ කියලා මොනවත් කොහෙවත් සීමාවක් නිශ්චය වෙලා නැහැ. එතකොට ඕනෑම ආකාරයක මණ්ඩප පිහිටුවා ගන්න පුළුවන්. ඒ කියන්නේ කැම්පසස්, විද්‍යාල ස්කූල්ස්, පීඨ ෆැකල්ටිස්, අධ්‍යනාංශ ඩිපාර්ට්මන්ට්ස්, මධ්‍යස්ථාන සෙන්ටර්ස්, ශාස්ත්‍රීය ආයතන ඉන්ස්ටිටියුෂන්ස් ඔන්න ඔය ටික පිහිටුවා ගන්න පුළුවන්. ඊළඟට සහ වෙනත් යම් විශේෂිත ආයතන. එතකොට පිහිටුවා ගන්න කිසිම දෙයක සීමාවක් නැහැ. කියන්නේ සියල්ලම අන්තර්ගතයි. ඕනෑම දෙයක් සඳහා ඉඩකඩ තියෙනවා. කිසිම ආකාරයක සීමා කිරීමක් නැහැ. ඊළඟට බලන්න විශ්වවිද්‍යාලයේ පරමාර්ථ වලට සමාන හෝ සාරානුකූලව එසෙන්ස් සමාන පරමාර්ථ ඇති දේශීය හෝ විදේශීය වෙනත් ආයතන සමග කතිකාචාර්යවරුන් ශිෂ්‍යයන් සහ ශාස්ත්‍රදරයන් හෝමාරු කර ගැනීම මගින් හෝ අන්‍ය ආකාරයෙන් ආපහු කවර් එක ගන්නවා ටෝටල් කවර් එක එම ආයතන සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම. හරි. එතකොට affiliations extensions හෝමාරු කර ගැනීම ඕනෑම විදියක විදේශීය ආයතන දේශීය ආයතන ඕනම එකක් එක කිසිම ආකාරයක ප්‍රශ්නයක් නැතුව ගැට ගහ ගන්න පුළුවන්. accreditations affiliations ඕනම එකක් කරගන්න පුළුවන්. තොරතුරු දැනුම සහ පොඩ්ඩක් මම මතක ඒතර ඒ කියන්නේ දැන් ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් හරි රටේ යම් කිසි ආරක්ෂක නීතියක් හරි මොකක් හරි නීතියක් තියෙනවා නම් ඒන් පිට යන්න පුළුවන් වගේ දෙයක් වෙන්න පුළුවන් මේකනේ. එහෙමද? එහෙම යන්න පුළුවන්ද මං කියන්නේ අපි රටේ තියෙන පොදු නීතියෙන් පිට ගිහිල්ලා එහෙමයි. මම හිතන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන ඕනෑම එකක් කරන්න පුළුවන්. අතෙන්ට යන්න බැරිද මේ? එහෙම එකක්ම ව්‍යවස්ථාවට යටත්නේ. ඒතර ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන ඕනෑම ආකාරයකින් මේ ගැට ගහන්න පුළුවන්. ඊළඟ තොරතුරු දැනුම සහ සම්පත් ව්‍යාප්ත කිරීම සහ බෙදා ගැනීම කාර්යය ඇතුළුව විශ්වවිද්‍යාලයේ අරමුණු සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ වෙනත් යම් ආයතන සමග සම්බන්ධීකරණය. දැන් ඒකත් හරිනේ. එතකොට වෙනත් එඩියුකේෂනල් නොවන ඕනෑම ප්‍රයිවට් ඕගනයිසේෂන් එකක් එක්ක
මේ යුනිවර්සිටි එකට හදාගන්න පුළුවන්. මේකත් ඔන්න පැහැදිලි. ඊළඟට මෙම පනත මගින් හෝ යම් මිලදී ගැනීමක් දීමනාවක් ත්‍යාගයක් තෙස්තමේන්තු නියාදනයක් හෝ අන්‍යාකාරයෙන් විශ්වවිද්‍යාලයට පවරනු ලැබිය හැකි යම් චංචල හෝ නිෂ්ඵල දේපල ලබා ගැනීම හෝ දරා සිටීම සහ එවැනි යම් චංචල හෝ නිෂ්ඵල දේපලක් විකිණීම උකස් කිරීම බදු දීම ප්‍රදාන කිරීම පැවරීම වෙනස් කර දීම හුමාරු කිරීම අන්‍යාකාරයෙන් බැහැර කිරීම ඒකටත් ඔන්න ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ මේක කොතලාවල මහත්තයාගේ ඉඩම ඇතුලේ ඉන්න ඕනේ නෑ මේක. දැන්ටත් සදන් ෆැකල්ටි එකක් පටන් අරන් තියෙනවා. ඊට අමතරව මේක මේ පනත ඇතුළේ මේක ග්‍රෝ කරන්න පුළුවන් ඉතා විශාල පද්ධතියක් බවට. ලංකාවේ දැනට තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට වඩා විශාල එකක් විදිහට ඕනනම් මේක ග්‍රෝ කරගන්න පුළුවන්. මොකටද මේ කරන්නේ? අර කලින් කිව්වා වගේ මහාචාර්ය බණ්ණා කිව්වා වගේ මේකට රාජ්‍ය විශ්වවිද්‍යාල වලට දැන් ටික පුළුවන් මේගොල්ලන්ට කුඩම්මගේ සැලකිල්ල දෙන්න. ආණ්ඩුවෙන් වියදම් කරලා ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවේ මේ කරන අයගේ බූදලෙන් ගෙන අපු සල්ලි නෙවෙයි මේ අපේ සල්ලිනේ රටේ බදු මුදල්නේ. බදු මුදල් වියදම් කරලා රටේ මිනිසුන්ට අධ්‍යාපන දෙන පද්ධතියට කුඩම්මගේ සැලකිලි දෙන්න පුළුවන්. මොකද වෙන ඔප්ෂන් එකක් පෙන්නනවා මේගොල්ලෝ රටේ මිනිසුන්ට. මේක නැති වුණාට අරක තියෙනවා. ඒකට ගිහින් ඒක දැන් ලොකු පද්ධතියක්. ඒකට ගිහින් ඉගෙන ගන්න පුළුවන් උඹලට. සල්ලි ටිකක් වියදම් කරන්න තමයි තියෙන්නේ. අරකට තව දුරටත් අරකමත් වෙන අහින්න ඕනේ නැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් ලොකුවට කතා කරන්න ඒ ගැන ලොකුවට වොරි කරන්න දෙයක් නැහැ කාටවත්. මොකද තව මේ පද්ධතියක් තියෙනවා. මේක සල්ලි ටිකක් වියදම් කරන්න තමයි තියෙන්නේ. එතකොට අර අපේ මට්ටමේ එහෙමත් නැත්නම් පහළ මධ්‍යම පාන්තික හෝ ඊටත් පහළ හෝ ඒ දෙමව්පියන්ගේ දරුවන්ට එන්න තියෙන ඉඩකඩ තමයි මේ මෙන්න මේකෙන් ටික බැහැර වෙන්නේ. ඔන්න ඔතන තමයි මේක නිදහස් අධ්‍යාපනයට මේකෙන් බලපෑමක් එල්ල වෙන තැන මෙතන. මේක වෙනත් පද්ධතියක් විදිහට වඩා මිල මුදල් එක්ක වඩා පහසුකම් එක්ක මේක වර්ධනය වෙනකොට අර පැත්තේ ප්‍රතිපාදන කපලා ඒව මේවා කරලා අරක පුළුවනි ටික ඩිම් කරලා පහතර කරලා දාන්න. ඕක තමයි නිදහස් අධ්‍යාපනයට මේකෙන් එල්ල වෙන බලපෑම. ඊළඟට පාලක මණ්ඩලයේ විසින් සුදුසුය සැලකුණු ලැබෙක යම් ආකාරයකට විශ්වවිද්‍යාලයේ අරමුදල් ආයෝජනය කරනවා. දැන් මේ ෆයිනෑන්ෂියල් මේ ඔටොනොමි. දැන් ලස්සනට එනවා මේක ෆයිනෑන්ෂියල් ඔටොනොමි තියෙන එකක්. විශ්වවිද්‍යාලයේ අරමුදල් ආයෝජනය කිරීම සහ මේ පනත මගින් පවරා දී ඇති බලතල වලින් යම් බලතල ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ සියලුම අරමුණු සහ ඉන් කිසිවක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වේ අනෙකුත් සියලු ක්‍රියා හෝද ඉටු කිරීම. ඔන්න දැන් complete financial autonomy මේගොල්ලන්ට දීලා තියෙනවා මේක ඇතුළේ. එතකොට ආයාපහු කාටවත් වග වෙන්න අවශ්‍ය නැහැ. කොහෙටවත් වග වෙන්න අවශ්‍ය නැහැ. ඇමතිවරයාට පාර්ලිමේන්තුවට වක් කියනවා. ඔය ඇමතිවරයාට පාර්ලිමේන්තුවට අවුරුද්දකට සැරයක් කොලයක් දාන්න තියෙනවා. එච්චරයි. කොලයක් දාන්න තියෙනවා. ඔව් එච්චරයි. ඒ අර වෙන කිසිම දෙයක් නැහැ මේකේ. ඊළඟ පොයින්ට් එකට අපි ආවොත් අමාත්‍යවරයා විසින් කලින් කලට විශ්වවිද්‍යාල සමග අනුබද්ධ ආයතන වල ලැයිස්තුවක් ගැසට් පත්‍රයේ පළ කිරීමට පාලක මණ්ඩලයට විධානය කරනු ලැබේ. මේ තියෙන්නේ අමාත්‍යවරයාගේ බලතල. එතෙන් අපි ඊළඟට ප්‍රධාන මේක. ඒතර ඇමතිට පුළුවන් මේ ඕගොල්ලන්ගේ තියෙන ලිස්ට් එක ගැසට් කරන්න හැම අවුරුද්දෙම කියලා පාලක මණ්ඩලයට කියන්න. ගැසට් කිරීම තුලින් අර අයලා හදන ඇප්ලිකේටඩ් ආයතන. ඔව් ඒක තමයි. නෛතික කරගෙන යන්න පුළුවන් මේ. නෛතික කරගෙන යන්න පුළුවන්. ඒකට මොකද ඒක කාටවත් වග කියන්න ඕනේ නැහැනේ. පාලක මණ්ඩලයේ තියෙනවා සම්පූර්ණයෙන් තීරණ ගන්න පුළුවන්. ඇමතිට කියන්න පුළුවන් මෙන්න අපි අහවල් සබ්ජෙක්ට් එක උගන්වන්න කැම්පස් එකම පටන් ගන්නවා. ඒක ගැසට් එකේ දානවා. එච්චරයි. කිසිම ආකාරයක කොහෙන්වත් කාගෙන්වත් අහන්න අවසර ගන්න කිසිම ආකාරයක ගැටලුවක් නැහැ. දැන් මේකේ අර මම මෙතන චුට්ට එකක් කතා කරලා එකක් එකතු කරන්නම්. අර ප්‍රොෆෙසර් හේවගේ කියාගෙන ආව එක අපේ සිස්ටම් එක ෆේල්. හැබැයි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය අපේ UGC එකත් එක්ක තියෙන එක ප්‍රධාන වටිනා එකක් තමයි ස්ටෑන්ඩින් කමිටිස් කියලා කියන්නේ. එතකොට අපේ UGC එකේ තියෙනවා ස්ටෑන්ඩින් කමිටිස් හැම විෂයකටම. අපි ගත්තොත් ඉංජිනේරිං ඇන්ඩ් ආකිටෙක්චර්, මෙඩිකල්, මැනේජ්මන්ට් ඇන්ඩ් ඇකවුන්ටන්සි හැම එකටම ස්ටෑන්ඩින් කමිටිස් තියෙනවා. ඒ ස්ටෑන්ඩින් කමිටි එක කියලා කියන්නේ එක තනි විශ්වවිද්‍යාලයක මහාචාර්යවරු නෙවෙයි රටේ සියලු විශ්වවිද්‍යාලවල
ඉහළම ඒ විෂයට පූර්ණ කැපැසිටි එක තියෙන ඉහළම මහාචාර්යවරු සහ තවත් බාහිර පුද්ගලයන් එකතු කරලා හදන එකක් තමයි ස්ටෑන්ඩින් කමිටි එකක් කියලා කියන්නේ. එතකොට අපි විශ්වවිද්‍යාලයේ අර ප්‍රොෆෙසර් හේවගේ කිව්වා වගේ ඩිපාර්ට්මන්ට්ස් වලින් ෆැකල්ටිස් වලට ගිහලා ෆැකල්ටිස් වලින් සෙනෙට් එකට ගිහිල්ලා සෙනෙට් එකෙන් කවුන්සිල් ගිහලා කවුන්සිල් එකෙන් UGC යවන එක ෆයිනලි ඇසස් කරන්නේ යුනිවර්සිටි එක ඇතුලේ ඉන්න කට්ටියක් නෙවෙයි. ඒකේ ඒ විෂයට අදාළ ස්ටෑන්ඩින් කමිටි එක. ඒ ස්ටෑන්ඩින් කමිටි එකට UGC එක තුළ ඉතා විශාල බලතල තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් යෝජනා කරන්න, ඒගොල්ලන්ට පුළුවන් මේක ඉවලුවේෂන් වලට එක එකට අයට යවලා ගෙන්නගෙන ඒකේ සමස්ත දැන් අපේ තියෙන හොඳම ක්වොලිටි ඇෂුරන්ස් සිස්ටම් එක තමයි මේ ස්ටෑන්ඩින් කමිටිස්. මේක තනි යුනිවර්සිටි එකකට බෑ Tamanට ඕන විදිහට වැඩ කරන්න. හැම වෙලේම මේ විෂයානුබද්ධ ඉහළම රටේ තියෙන ඉහළම දායකත්වය ඕනනම් ස්ටෑන්ඩින් කමිටි එකට පුළුවන් විදේශීය දායකත්වයක් ලබා ගන්න විෂය අනුබද්ධ ඥානය තියෙන එක්ස්පර්ට්ස් ළඟින් අරගෙන ඒ අනුමැතිය යටතේ තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. අලුත් කෝස් එකක් පටන් ගත්තත්, අලුත් ඩිපාර්ට්මන්ට් එකක් පටන් ගත්තත්, අලුත් ෆැකල්ටි එකක් පටන් ගත්තත් ඒ විෂයට අදාළ. ඒතර අපි ගත්තොත් ඉංජිනේරින් නම් ඉංජිනේරින් ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා, ඉංජිනේරින් ඉන්ඩස්ට්‍රි එකෙන් එන අය ඉන්නවා, ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ස්ලා. ඒ ස්ටෑන්ඩින් කමිටිස් වලින් ඇප්‍රූවල් එකක් නැතුව ඒ වැඩේ කරන්න බෑ. ඒතර UGC කියලා කියන්නේ ඇත්තටම UGC කියන කමිටි එක නෙවෙයි. මෙන්න මේ එක එක විෂයානුබද්ධ ස්ටෑන්ඩින් කමිටිස් වල එකතුව. ඒක තමයි අපිට තියෙන හයිය. අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ මේ මට්ටමකට හරි අපිට මේ ක්වොලිටි එක තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ ක්වොලිටි ඇෂුරන්ස් ක්‍රමවේද තියෙනවා. ඒවා දැන් වර්ධනය වෙගෙන යනවා. පහුගිය අවුරුදු මේ කොවිඩ් වසංගතයට කලින් අපේ අතරම අපි දැක්ක හොඳ ක්වොලිටි ඇෂුරන්ස් සිස්ටම් එකක් ක්‍රියාත්මක වුණා UGC එකේ. ඊට අමතරව අපිට තියෙන ප්‍රධානම කොඳුනාරටිය තමයි මේ ස්ටෑන්ඩින් කමිටිස්. ඒ ඉහළම මට්ටමේ විෂයානුගත දායකත්වය. එතකොට ඒක මේකට අදාළ වෙන්නේ නැහැ. මේක මේ විශ්වවිද්‍යාලයේ සියලුම UGC එකේ ස්ටෑන්ඩින් කමිටිස් වලින් ගන්න තීරණ පවා ගන්න විශ්වවිද්‍යාලය ඇතුළත. ඒතර මේක අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ හිතුනොත් කරනවා. ඒක නියාමනය වෙන්න, ඒක ඉවැලුවේට් වෙන්න, ඒක වැලියු කරන්න කවුරුත් තැනක් නැහැ. ඒ කියන්නේ මේ ස්වාධීන තැනකින් ඒක ඉවැලුවේට් වෙන්නේ නැහැ. තමන්ගේ මට්ටම් විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ ඒ විශ්වවිද්‍යාලය ඇතුළත. ඒතර අපි ඊළඟ පොයින්ට් එකට ආවොත් විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්වයක්, මේක හොඳට වචනේ බලන්න. විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව නැතහොත් එම තත්ත්වය මගින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරීත්වයේ බිඳවැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය වේ හැකියයි ඔහු විසින් සැලකුණු ලබන සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට විධාන කරනු ලැබිය හැකිය. එතකොට මේකෙන් ඉතා විශාල මට්ටමක විවිධ මතවලට ඉඩ ලබා දීමේ විශ්වවිද්‍යාල පරිසරය, විශ්වවිද්‍යාල සංස්කෘතිය කියන එක ඉතා ප්‍රබලව විනාශ කරලා දාලා තියෙනවා. ඒතර විශ්වවිද්‍යාල සංස්කෘතිය කියන එක කියන්නේ මම කියන්නේ අපේ විශ්වවිද්‍යාලත් විශ්වවිද්‍යාල සංස්කෘතිය හරියටම නෑ. නමුත් යම් මට්ටමකට ටිකක් හරි තියෙනවා. ඒ කියන්නේ අපෙත් සමහර තැන්වල අපි දකිනවා මේ ගුරුගෝල සම්බන්ධතා වගේ හදාගෙන යම් ආකාරයක බොහොම ඕලාරික විදිහේ දේවල් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ ඉන්න දෙයියෙක් වගේ ගුරුවරයෙක් වැඳලා තමයි වැඩ පටන් ගන්න ඕනේ. එහෙම මානසිකත්ව තියෙන තැනුත් තියෙනවා. හැබැයි ගුරුවරු නෙවෙයි ඒක ඉන්නේ මඟ පෙන්වන කතිකාචාර්යවරු සහ විද්‍යාර්ථීන් එකතු වෙලා පර්යේෂණ කරන, එකතු වෙලා අලුත් දේවල් හොයන එහෙම තත්ත්වයන් අපේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙනවා. නැත්තේ නෑ. ඒතර ඒ දේවල් අපේ මත ගැටුම් ඇතිවන ගුරුවරුත් එක්ක මත ගැටුම් ඇතිවන ඒ දේවල් එකතු වෙලා ඊළඟට එහෙනම් මොකක්ද හරි එක කියලා හොයන එහෙම තත්ත්වෙන් යම් මට්ටමකට අපේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන එක වර්ධනය කර ගැනීම කළ යුතුයි. ඒවට ප්‍රශ්න වෙන තැනුත් තියෙනවා. ඒක මම නැහැ කියන්නේ මේ හරිම මේ උටෝපියන් සුරංගනා එහෙම තැනක් නෙවෙයි අපේ විශ්වවිද්‍යාල. හදන්න හුඟක් දේවල් තියෙනවා. නමුත් ඒ කල්චර් එකේ යම් දේවල් අපි යම් විදිහකට ඉතුරු කරගෙන තියෙනවා. ඒකවත් මේකේ නැහැ.
ඒක මේකේ ඇති වෙන්න ඉඩකුත් නෑ. අපේ දැන් තියෙන පද්ධතිය තුළ ඒක මේ මැරිලා තියෙන එක පොඩ්ඩක් උඩට ගොඩනගා ගන්න ඉඩකඩ තියෙනවා. මොකද ඒක නෛතිකමය විදිහට හිර වෙන්නේ නෑ. නමුත් මේක ඒව නීතියෙන් හිර කරලා තියෙනවා. ඒ කල්චර් එක ඇතිවීම වළක්වලා තියෙනවා. අපි ඉස්සරහට ගියොත් විශ්වවිද්‍යාලයේ නිලධාරීන් ටික ඉන්නවා. උපකුලපතිවරයා, මණ්ඩපවල ප්‍රධාරීන්, නියෝජ්‍ය උපකුලපති, ආරක්ෂක පරිපාලන ආරක්ෂක අංශයෙන් එන එක්කෙනෙක්, නියෝජ්‍ය උපකුලපති ශාස්ත්‍රීය පීඩාධිපතිවරු ඔහම යනවා. එතකොට බලන්න කුලපතියා සහ නිලධරයන් කුලපතිවරයා කෙලින්ම ජනාධිපතිවරයා තමයි පත් කරන්නේ. ඒක වෙනසක් නැහැ. ඒතර උපකුලපතිවරයා දැන් මෙතන ඉන්නවා ලිස්ට් එක බලන්න. උපකුලපතිවරයා, මණ්ඩපවල ප්‍රධානීන්, නියෝජිත උපකුලපති ආරක්ෂක පරිපාලන, නියෝජිත උපකුලපති ශාස්ත්‍රීය පීඨාධිපතිවරු, මූලස්ථාන බලඇණිය සේනාංකයේ අනදෙන නිලධාරියා, සහායක නිලධාරියා, ලේඛාධිකාරී, පුස්තකාලයාධිපති, මූල්‍ය අධිකාරී, උපකුලපතිවරයා, සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එතකොට ශාස්ත්‍රීය සුදුසුකම් අදාළ වෙන්නේ නැහැ උපකුලපතිවරයාට. මේ ශාස්ත්‍රීය සහ පරිපාලන ප්‍රධානියා විශ්වවිද්‍යාලය. එතකොට ශාස්ත්‍රීය දේවල් අදාළ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ හමුදාවට අදාළ තැනක. ඒකට හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තමයි ඉන්න ඕන. නමුත් මේ අර වෙනත් පුද්ගලයන් කියලා කට්ටියක් මේකේ කලින්ම හිටියා. එතකොට මෙතන ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට උපකුලපති විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන නිලධාරියෙකු විතර ඔහු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ පරිපාලන නිලධාරියාද ප්‍රධාන ශාස්ත්‍රීය නිලධාරියාද වේ. එතකොට ඔහු යුද හමුදාවේ ඉහළ නිලයක් දරන කෙනෙක්. ඒ ප්‍රධාන ශාස්ත්‍රීය නිලධාරියාගේ ශාස්ත්‍රීය දැනුම පිළිබඳව සුසුකම් පිළිබඳව කිසිම සඳහනක් නැහැ. අදාළයක් නැහැ. හරියටම හරි. ඊළඟට සහායක නිලධාරියා ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ලුතනල් කර්නල්වරයෙකුගේ පදවියේ නිලධාරියෙකු යුතුයි. අර සහායක නිලධාරියා කියන කෙනා. මේක මුලින්ම මම හිතන ප්‍රොෆෙසර් බණ්ණක් කතා කරා සංයුතිය ගැන. මම මේ එකට අදාළ වෙන ටික පෙන්වන්නේ. ඊළඟට මෙන්න මණ්ඩලය. හරි. එතකොට මේක මුලින් ඉඳලා આવොත් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරී සහ කෘත්‍රිම ආයතන. පාලක මණ්ඩලය. මේ පනතේ මින්මතු මණ්ඩලය යන අදහස් කරනු ලබන විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය. මේක තමයි බෝඩ් එක. අපි කවුන්සිල් එක. ඔව්. කවුන්සිල් එක. විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කොටසේ බලතල ක්‍රියාත්මක කිරීම ඉටු කිරීම කළ යුතුය. මේකේ ඉන්නේ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයාගේ ලේකම්වරයා. එතකොට මේ ගවර්නින් බොඩි එක කවුන්සිල් එක නෙවෙයි. කවුන්සිල් එක නෙවෙයි සෝරි. මේ ගවර්නින් බෝඩ් එක. මේක තමයි ගවර්නින් බෝඩ් එක. මණ්ඩලය කියලා කියන්නේ බෝඩ් එක මේ. අමාත්‍යාංශ ලේකම් ඉන්නවා. අමාත්‍යාංශ අතිරේක ලේකම් ඉන්නවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉන්නවා. හමුදාපතිවරු 3 දෙනා ඉන්නවා. උපකුලපතිවරයා ඉන්නවා. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයෙක් ඉන්නවා. භාණ්ඩාගාරයේ අනුනියෝජිතයෙක් ඉන්නවා ලේකම්වරයාගේ. එතකොට මෙතන අර අපි කලින් කතා කළා වගේ මේකේ සංයුතිය බලන්න. ඒතර මේකේ යුද හමුදා අධ්‍යාපනය සඳහා පාවිච්චි කරන ආයතනයක යුද හමුදා උපාධි ලබා දෙන්න පුළුවන්. එහෙම යුද හමුදා විශ්වවිද්‍යාලයකට මේක කවුරුත් මං හිතන්නේ නැහැ ගැටලුවක් කියලා හිතයි කියලා. හැබැයි අර අපි මුලින්ම කතා කරපු ටික ඕනෑම විශේෂ ක්ෂේත්‍රයක ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම අධ්‍යාපනයක් ලබා දෙන තැනකට මේ වැඩි සංස්කෘතිකමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් කොච්චරක් දුරට හරියනවද කියන එක අපිට හිතන්න. එතකොට ඕනෑම එකට මෙතනින් අර කලින් කිව්වා වගේ මෙන්න මේ 3 දෙනාගෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. කෝරම් එක 5 දෙනෙක් වෙන්න ඕනේ. එතකොට මේ විශ්වවිද්‍යාල ප්‍රමිත කොමිෂන් සභාවේ එක්කෙනා භාණ්ඩාගාරයේ එක්කෙනා හිටියා නැහැ කියන එක අදාළ වෙන්නේ නැහැ. මෙතන ඝනපූර්ණ සමාජිකයන් 5 දෙනෙකු විය යුතුය. එම සෑම රැස්වීමක් සඳහාම ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල යම් හමුදාපතිවරයන් 2 දෙනෙකු පැමිණ සිටිය යුතුයි. එච්චරයි essentials විදියට තියෙන්නේ. ඊළඟට දැන් මේ quality පැත්තට ආවහම මණ්ඩලයේ බලතලත් එක්ක
උපාධි ඩිප්ලෝමා සහතික පත්‍ර හා වෙනස් ශාස්ත්‍රීය විශිෂ්ටතා ප්‍රදානය කිරීම පිණිස විශ්වවිද්‍යාල කොමිසම භාවිතයෙන් නියමාවලි මගින් තීරණය කරනු ලැබිය හැකි යම් අධ්‍යයන තත්ත්වයන්ට වඩා අඩු නොවන අධ්‍යයන තත්ත්වයන්ට අනුකූලව අධ්‍යයන පාඨමාලා හා පුහුණු පාඨමාලා අනුමත කිරීම. ඒතකොට මම මෙතන තමයි කියන්නේ මේ වැඩේ කරන්නේ අපේ දැන් තියෙන සිස්ටම් එකේ නම් ස්ටෑන්ඩින් කමිටිස් හරහා through the best knowledge of the country. අය ආපහු අපිට ස්ටෑන්ඩින් කමිටි වලට එන අය බැලුවොත් අපිට ඊට වඩා වැඩි අය හොයන්න බෑ. නමුත් මෙතන වෙන්නේ ඊට වඩා බොහොම කනගාටුදායක තත්ත්වයක්. ඒක මේ පද්ධතියෙන් එළියට යන්නේ නැහැ. ඊළඟට මේගොල්ලන්ට පුළුවන් මේ ගවර්නින් බෝඩ් එකට පුළුවන් විශ්වවිද්‍යාල විසින් ජනනය කරනු ලැබූ වියදම් නොකළ යම් ආදායම් ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් යම් මුදල් ශ්‍රී ලංකාවේ නිශ්චල දේපල මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරීම හෝ එම ආයෝජන වෙනස් කිරීම. හරි දැන් ෆයිනෑන්ෂියලි එහෙම ඊළඟට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවි මහාචාර්ය පදවි සහාය මහාචාර්ය පදවි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පදවි කතිකාචාර්ය පදවි සහ එවැනි වෙනත් අනතුරු ඇති කිරීම අවලංගු කිරීම අත්හැරීම ඒකත් සම්පූර්ණ ඒක ඇතුළෙම තමයි තියෙන්නේ. යම් අනධ්‍යයන තනතුරු ඇති කිරීම අවලංගු කිරීම ඒ ඇතුළෙම තමයි තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ අරමුණු මුදුන් පමුණවා ගැනීමේ කාර්ය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දේශීය හෝ විදේශීය ආයතන සමග සහයෝගිතා සහ හවුල් සම්බන්ධතා පිටවා ගැනීම ඒගොල්ලන්ට කැමති විදිහට තමයි කරන්න තියෙන්නේ. මේ අර කෙනෙක් අර ආචාර්ය මහාචාර්ය කියන දැන්ට උක අපේ පද්ධතිය තුල නියාමනය කරනනේ වෙලා තියෙන්නේ. අපේ මාකට් ටීම් එකක් තියෙනවා. කියන්නේ ඒ ප්‍රොසීඩියර් එකක් තියෙනවනේ. ඒක UGC එක සම්බන්ධ වෙලා තමයි වෙන්නේ. ඇත්තම කියන්න ඔය කියන විදිහට. දැන් ඒතර මේක තුල එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙයාට ඒදී කරගන්න පුළුවන් තමට උපාධි ප්‍රදානය කියන්නේ. උසස් උපාධි ප්‍රදානය කරන්න පුළුවන් මෙයාට. ඒ කියන්නේ කොහොමද නැද අපේ මහාචාර්ය පදවියක් පිරිනමන්නේ ඇප්ලිකේෂන් කෝල් කරලා ඇප්ලිකේෂන් ඉවැලුවේෂන්ස් වලට යවලා ඒ ඉවැලුවේෂන් රිපෝට්ස් අරගෙන UGC එකේ ඒක ඉවැලුවේට් කරලා එහෙම ඒ කියන්නේ UGC එකේ තියෙනවනේ ඒක නියාමනය කරපු සිස්ටම් මේ මාකට් ස්කීම් එකක් කියන එක තියෙනවනේ. ඒ මාකට් ස්කීම් එකට අනුව තමයි. ඒ මාකට් ස්කීම් එක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒ සබ්මිට් කරන මේ ඇප්ලිකේෂන් එක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒකට ෆීඩ්බැක් දෙන්න පුළුවන්. සම්පූර්ණ විවෘතයි. එතකොට ඒ ප්‍රොසෙස් එකේ ක්‍රියාවලියත් හොඳට දාලා තියෙනවා. දාලා තියෙනවා. මේකේ එහෙම එකක් නැහැ. මේක එහෙම කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට ඒක ඇති කිරීම අවලංගු කිරීම අත්විඳීම ඕන දෙයක් කරන්න පුළුවන්. ඒතර ඒකට එහෙම සිස්ටම් එකක් නැහැ. ඒතර මේක ඇත්තටම කිව්වොත් සිස්ටම් එකක් නැති විශ්වවිද්‍යාලයක්. සිස්ටම් එකක් නැහැ. ඕන විදිහට තීරණ ගන්න ඉඩ තියනවායි කියලා පනතක ලියලා තියෙනවා. සිස්ටම් එකක් නැහැ. තීරණය කරනු ලැබිය හැකි පරිදි මණ්ඩප විද්‍යාල පීඨ හා දෙපාර්තමේන්තු මධ්‍යස්ථාන සහ වෙනත් ආයතන පාසල් සහ අංශ පිහිටුවා ගැනීම. ඒකත් ඒගොල්ලන්ටම කරගන්න පුළුවන්. මෙතෙන්ට එනකොට පාසලුත් වෙනවා කලින් පාසලුත් වෙනවා මෙතන. පාසලුත් වෙන colleges and schools. මෙතන colleges තියෙනවා උඩ විද්‍යාල. ඊළඟට මෙතන schools තියෙනවා. ඊළඟට මේ පනතේ හෝ මේ පනත යටතේ සාධන ලද වෙනත් අන්‍යාකාරයෙන් විධිවිධාන සලසා නොමැති විශ්වවිද්‍යාලයේ වෙනත් යම් සියලු බලතල ක්‍රියාත්මක කිරීම. එතකොට ආපහු අර ටෝටල් කවර් එක බ්ලැන්කට් එක බලධාරී ආයතනයක් සර්ව බලධාරී ආයතනයක්. කාටවත් කිසිම තැනක ක්වෙස්චන් කරන්න බෑ. ක්වෙස්චන් කරන්න කිසිම තැනක් නැති ආයතනයක්. ඒ කියන්නේ මේක දැන් මේ මහ ජනතාවගේ මේ බදු මුදල් මේකට දෙන්න හදන්නේ. ඒතර මේ කොහෙන්වත් කිසිම තැනකින් කාටවත් ක්වෙස්චන් කරන්න බැරි දෙයක් හදලා අවුරුද්දේ අන්තිමට ඇමතිට කොලයක් දාන්න කියනවා මේ පාර්ලිමේන්තුවට. ඒක දැන් ඒක ඇතුලෙන් කියන්නේ පිටින් විතරක් නෙමෙයි ඒකේ සංවිධිය බලපුවම ඒක ඇතුලෙන් කවදාවත් ඒක ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නේ නැහැ. හරියට හමුදාවේ තියෙන අර හයරාකි කාණුව ඒ නිලධාරීන් ඒගොල්ලෝ ප්‍රශ්න කරන්නේ. එතකොට ඒක ඇතුලෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. පිටින් කාටවත් ප්‍රශ්න කරන්න අවකාශයක් දීලත් නැහැ. ඔක ප්‍රශ්න කරනවා නම් කරන්න ඉන්නේ අර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ මේ මොනවාද මුදල් අමාත්‍යාංශයේ දෙන්නනේ. ඒ දෙන්න අවශ්‍යමත් නැහැ. අනිත් එක හමුදා නිලධාරීන් 6-7 දෙනෙක් ඉන්න දැනක ඔය සිවිල් නිලධාරීන් දෙන්න නිකම්ම අර මේ අවලංගු කාසි බාටපත් වෙන එක ඉන්ටිමිඩේට් වෙනවනේ මිනිස්සු දෙන්න. ඒක මුදල් අමාත්‍යාංශය එක්කලා මුදල් පිළිබඳව විතරක් වක් කියයි එච්චරයි නේද? ඔව්. එතනත් ඒ මනුස්සයාගේ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මේ වගේ මේ බල සම්පන්න පුද්ගලයෙකුත් නෙමෙයි. එතකොට කවුරු හරි පුද්ගලයෙක්. කවුරු හරි කෙනෙක් අමාත්‍යාංශයෙන් එවන්න ඕනේ. ක්ලාක් කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. ඔව්. මේ අනිත් එක දැන් රටේ හමුදාපතිවරු 3 දෙනා ඉන්න තැනක.
ඔය වගේ කෙනෙකුට මොකද්ද තියෙන මේ බලය කතා විශේෂයෙන් කරන්නේ? අපේ විශේෂයෙන් අපේ රටේ සම්පූර්ණම මේ ඒකට ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ මානසිකවම ඒ හැදෙන කල්චර් තියෙන එක බය දැන් හදලා කිරීමනේ. තියෙන්නේ. ඒකයි මම කලින් මුලින් කිව්වා අර කල්චර් එක දැන් හදාගෙන තියෙන්නේ. දැන් හොඳ උදාහරණ දැන් බලන්නකෝ දැනට ඉතින් හමුදාව කරනදී කිසිම කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් තමන්ගේ වපසරිය තමන්ගේ ශාස්ත්‍රය ඇතුළේ ඇවිල්ලා දෙයක් කරත් ඒක ප්‍රශ්න කරන්න නැති ගන්න ඇවිල්ලා නේ තියෙන්නේ. නැති ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම කලින්ම කිව්වේ එකයි රට අර හමුදාවට වඳිනවා කියන මානසිකත්වයට ගෙනාවට පස්සේ මේක තමයි හොඳම පොයින්ට් එක කියලා දැකලා මේ හමුදාව හරහා මිලිටරිකරණය හරහා මේ වැඩේ කරන්න හදන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේකේ විශ්වවිද්‍යාලයේ මූලස්ථානය කියලා එකක් හදලා තියෙනවා උපකල්පති නියෝජ්‍ය උපකල්පති ආරක්ෂක සහ පරිපාලන. මේ දෙන්නම ආමියකේ ආනන්ද නිලධාරිය පරිපාලන යත් ආමියකේ සහායක නිලධාරිය යත් ආමියකේ ලේකාධිකාරී මූල්‍ය අධිකාරී විතරයි ඉන්නේ සිවිල් අය විශ්වවිද්‍යාලයේ සාජන් මේජර්. ඒතර මෙතන ආයාපහු 1 2 3 4 5යි 5 දෙනෙක් ඉන්නවා හමුදාවෙන් දෙන්නෙක් ඉන්නවා සිවිල්. ඒතර එහෙම එකක් අපි තමයි. දන්නේ නැහැ ලේකාධිකාරිවරයා මොන විදිහට පත් වේද කියලා ඒකත් දන්නේ නැහැ. ලේකාධිකාරියා මොන විදිහට පත් වෙද්ද දන්නෙත් නැහැ. මොකද ඒක පත් කර ගැනීමක් නේ ඒක. ඔව්. ඊළඟට මුදල් මම මේ අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය ටික තමයි මේ හයිලයිට් කරගෙන තියෙන්නේ. විශ්වවිද්‍යාලයට එහිම අරමුදලක් තිබිය යුතු අතර එම අරමුදල එනවා කෙලින්ම අර කලිනුත් මේකේ ප්‍රොවිෂන් එක තිබුණා. මෙතනත් ඒක එන්ඩෝස් කරලා තියෙනවා මණ්ඩලය විසින් අනුමත කරන යම් කාර්යයක් සඳහා විශ්වවිද්‍යාලයට ගෙවන ලබන ගාස්තු. එතකොට ඒක කෙලින්ම ගාස්තු අය කරන එකක් කියන එක කිසිම සැකයක් නැහැ. ඊළඟට තියෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳ සුභසිද්ධිය සඳහා මෙන්න මේක හොඳට බලන්න. ජාතික ආරක්ෂාව පිළිබඳ සුභසිද්ධිය සඳහා අවස්ථායෝචිත පරිදි සිය බඳවා ගැනීමේ හෝ පත්කිරීමේ අවස්ථාවේදී මේ කියන්නේ ස්ටාෆ් ස්ටුඩන්ට්ස් දෙකම යම් අනුනීතියකින් නියම කරනු ලැබිය හැකි යම් තොරතුරු ලබා දෙන ලෙස මණ්ඩලය විසින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස හෝ සේවා නියුක්තයෙකු ලෙස ඇතුළත් කරගනු ලබන යම් තැනකට නියම කරනු ලැබිය හැකියි. එතකොට කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් චෙකින් කියන එකද? ඔව්. කියන්නේ ඒ නිශ්චිත සිස්ටම් එකකට නැති විදියට ඉවැලුවේෂන් කරන්න පුළුවන්. කලින් කියපු නැති සිස්ටම් එකකට ඒගොල්ලෝ ඒ වෙලාවට හදාගන්න සිස්ටම් එකකට ඒගොල්ලන්ට පුළුවන් ඉවැලුවේෂන්ස් කරන්න. සමහරට මම දැන් බඳවාගෙන මේ පටිපාටියට වගේ දැන් මේ අවස්ථාවේදී ඒගොල්ලෝ විසින් තීරණය කරන ලද යම් අපි හිතමු දැන් මේ තොරතුරු හොයනකොට අපි හිතමු පරණ දැන් පවුලේ දැන් තාත්තට තියෙන ක්‍රිමිනල් රෙකෝඩ් එකක්. උදාහරණයක් මම මේක. ඒ වගේ කෙනෙක් ගන්නෙ නැහැ කියලා තීරණයක් කරුවොත් එතනදී අර ඒ ළමෙක් හෝ ඒ කෙනෙක්ව බඳවා නොගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ තත්ත්වයක් වෙන. එතකොට අර ඒ කියන්නේ අයිතිවාසිකම ඒ කියන්නේ සෑම කෙනෙකුටම සමාවස්ථා කියන එක මම හිතන්නේ එතනින් ඒ කියන්නේ අධ්‍යාපනයේ වෙන මූලික අයිතිවාසිකම කියන සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. පොන්දේසි සහිතව තමයි මේ පුද්ගලයෝ බඳවගන්නේ. අන්තිමට මේක කොහරි ගිහිල්ලා මේ පාරේ ස්ට්‍රයික් එකකට ගිහිල්ලා තියෙනවා නම් බඳවා ගන්න නැහැ කියන තැනට එන්න පුළුවන් මේක. ඒ කොහෙවත් ඉස්සර කඩිට් නිලධාරීන් ගන්නකොට බෑග්ග්‍රවුන්ඩ් චෙක් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඉස්සර. මතකද? බෑග්ග්‍රවුන්ඩ් චෙක් කරනවා. හමුදාවට පොලිසියට ගන්නකොට චෙක් කරන එක වෙනම ශිෂ්‍යයෙක් නෙමෙයි ගන්න. අධ්‍යාපනයට අවස්ථාව තියෙන්න ඕනේ. හමුදාවට පොලිසියට ගන්නවා කියන රස්සාවකට ගන්න. මේ අධ්‍යාපන වෙනුවෙන් අවස්ථාව. ඊළඟට මේ බලන්න මේක කිසිම ආකාරයක කල්චරල් පොලිටිකල් ඇක්ටිවිටීස් යුනිවර්සිටි එක ඇතුලේ තියන්න බැරි වෙන ක්ලෝස් එක විශ්වවිද්‍යාලයේ යම් නිලධරයෙකු කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකු හෝ ශිෂ්‍යයෙකු හැර යම් තැනැත්තෙකු විශ්වවිද්‍යාලය තුළට පැමිණීම උපකුලපතිවරයාගේ මතය අනුව විශ්වවිද්‍යාලයේ හෝ එහි ශිෂ්‍යයන්ගේ සුබ සාධනයට හිතකර නොවන අවස්ථාවක දී උපකුලපතිවරයන් විසින් හෝ උපකුලපතිවරයා විසින් තත්කාරය සඳහා ලිඛිතව බලය ලබා දෙන යම් නිලධරයෙකු විසින් එම තැනැත්තට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමෙන් පසු එම තැනැත්තාට විශ්වවිද්‍යාල භූමියට හෝ එකී දැන්වීමේ නිශ්චිතව දක්වා ඇති විශ්වවිද්‍යාලයේ යම් කොටසකට ඇතුළු වීම හෝ එහි රැඳී සිටීම තහනම් කරමින් එම තැනැත්තා වෙත සිය අත්සන සඳහන් දැන්වීමක් බාර දෙනු ලැබිය හැකිය.
එම තහනම් මණ්ඩලය විසින් ප්‍රත්‍යාදිෂ්ඨ කරනු ලබන තෙක් බලාත්මකව පැවතිය යුතුයි. එතකොට ඒකත් හිර කරගෙන තියෙනවා විශ්වවිද්‍යාල තුළ කල්චරල් ඇක්ටිවිටීස් බෑ, පොලිටිකල් ඇක්ටිවිටීස් බෑ, වෙන අය ඇවිල්ලා කතා කරන්න බෑ, වෙන විශ්වවිද්‍යාලයක ලෙක්චර් කෙනෙකුට ඇවිල්ලා ළමයි එක්ක ඩිස්කෝස් එකක් කරන්න බෑ. සියල්ලම ආවරිත පරිසරයක්. ඒතර මේකෙන් හංගවන්නේ මොකද්ද? මේක ඇතුලේ තියෙන කල්චර් එක කොහොම එකක්ද කියලා. මේක ඇතුලේ වර්ධනය කරගන්න අවශ්‍ය තියෙන සංස්කෘතිය කොහොම එකක්ද කියන එක. එතකොට ඒ කියන්නේ මේක මේ හැඟවීමයි අපි ගන්න ඕනේ. මේ රූල් අතරෙන් එන්නේ මොකද්ද කියන එක. මේ පේලි අතරෙන් එන දේ මොකද්ද කියන එක. කොයියම් ආකාරයකවත් සංවාදය, විවාදය වෙනත් අයත් එක්ක සම්බන්ධතාවය, පිටින් එන අයත් එක්ක තියෙන සම්බන්ධතාවය මේක ඇතුලේ තියෙන්න බෑ. ඒතර මේක අර හිර කූඩුවක් වගේ එකක් වෙන කිසිම ලින්ක් එකක් නැතුව ඇතුළට දාලා සත්තු ටිකක් හදනවා වගේ ළමයි හදන ක්‍රමවේදයක් තමයි මේ සංස්කෘතිය ඇති කරගන්න හදන්නේ මේක ඇතුලේ. ඒතර ඒක අපි අර කතා කරන තව වචන දෙකක් තියෙනවා. දැන් මේ කලින් අර අපි කියවන අර මේ අහිතකර තත්ත්ව පාලනය කිරීම කියන එකනේ. ඒ වගන්ති මෙතනයි තියෙනවා. දැන් කලින් තිබුණේ ඇමතිවරයාට හිතන හැටියට. දැන් මෙතන තියෙන උපකුලපතිවරයාගේ මතය අනුව ඒවත් බොහොම බරපතල වචන. මොකද තනි පුද්ගලයෙක්ගේ මතය අනුවයි මේක. එහෙම නැත්නම් මේක මේ විද්‍යාත්මක පදනමකින් හෝ එහෙම නැත්නම් තර්කානුකූල පදනමකින් හෝ නිශ්චිත නීති රීති මේකක් යටතේ නෙමෙයි. මට හිතෙනවනම් උපකුලපතිවරයාට හිතෙනවනම් මේකට එන්න දෙන්න බෑ කියලා බෑ. අර ඇමතිවරයාට හිතෙනවනම් මේක බෑ කියලා බෑ. ඒ කියන්නේ තනි පුත් ඒක බොහොම මේ ආඥාදායක මේ තත්ත්වයක් ක්‍රියාත්මක හැදිලුවම ආඥාදායක තත්වයකින් කරන්න හදන වැඩක්. ඒතර මේක ඇතුලේ අහිමි වෙන්නේ අර ඒ සංස්කෘතිය. ඒ සමස්ත විශ්ලේෂණාත්මක විවාදාත්මක දේවල් හරහා ගිහිල්ලා දැනුම හොයනවා. මේ ශාස්ත්‍රීය ගවේෂණය කරනවා කියන ඒ සංස්කෘතියම මේක ඇතුලෙන් අහිමි කරලා තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ටඩ් මොකක් හරි දෙයක් විතරයි දෙන්නේ කියලා. ඒ කියන්නේ ඩිරෙක්ටඩ් එකක් දෙන්නේ. ඔව් නෑ ප්‍රොෆෙසර් මේ ශාම කිව්වා වගේ මේ උපකල්පතිවරයාට මොනවද මේ මතය උපකල්පතිවරයාගේ මතය මොකක්ද ඒකමත් ඒක තමයි අන්තිම තීරණය. ඇමතිවරයාට හැදෙන්නේ මොකද්ද? ඒක තමයි අන්තිම තීරණය. අධ්‍යාපනයේ කෝසින් උටින තීරණය වෙන්නේ මොකද්ද කියන දේ තමයි යාට එළ දකින්න දේ තමයි ඒගොල්ලන්ගේ මතය තමයි අන්තිම තීරණය. ඒක ප්‍රශ්න කරන්න ඒක ඇතුලේ ස්ටාෆ් එකටවත් බෑ. ඒක ඇතුලේ ලෙක්චරර්ස්ලට ප්‍රොෆෙසර්ස්ලටවත් බෑ. අදාළම නැහැ. ඒ කියන්නේ ඒක දැන් සෙනෙට් එකක් තියලා සෙනෙට් එකක යුනිවර්සිටි එකේ ඔක්කොම ප්‍රොෆෙසර්ස්ලා ඇවිල්ලා දේවල් කතා කරලා ගන්න ඒ වටපිටාව නෙවෙයි මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ තනිකරම උපකල්පතියාගේ මතය. උපකල්පතිවරයා ඇවිල්ලා යුද හමුදාවේ ඉහළ නිලධාරී එයාගේ මතය තමයි විශ්වවිද්‍යාලය පාලනය විය යුතු ආකාරය. ප්‍රොෆෙසර් කෙනෙකුටවත් කිසිම දෙයක් කතා කරන්න බෑ එතන. ඒ කියන්නේ නෛතිකවම බෑ. අපි කියමුකෝ දැන් සමහරලාට අපි දන්නවනේ විශ්වවිද්‍යාලවල සමහර උපකල්පතිවරු ආවහම ප්‍රොෆෙසර්ස්ලා කියන දේවත් ගණන් ගන්න නැහැනේ. සමහර වෙලාවට. ඒ නෛතිකව නෙවෙයිනේ. දැන් මේක නෛතිකවම බෑ. කිසිම දෙයක් කරගන්න. ඊළඟට 78 පනතේ විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන මේ පනත ඇත්තේ පිටුනද විශ්වවිද්‍යාලයට හෝ ඒ සම්බන්ධයෙන් අදාළ නොවිය යුතුය. ඊළඟට 81 අර්ක අයින් කරනවා කියලා තියෙනවා. මේක අයින් කරන්න මේක ගේන්නේ. ඔය ටික තමයි මම හයිලයිට් කරගෙන තියෙන පනතේ. එතකොට විශේෂයෙන්ම අපිට කතා කරන්න වැදගත් පොයින්ට්ස් ටික ඕක ඇතුලේ තියෙනවා. පළවෙනිම කාරණේ මේක මොන වගේ ඔටොනොමි එකක් තියෙන එකක්ද? ඒක ඇතුලෙන් සමාජයට සහ අභ්‍යන්තරව. ඒ කියන්නේ එකක් තමයි මේක තවදුරටත් මිලිටරි කරන පද්ධතිය, මිලිටරි කරන අර මෙකනිසම් එක ලංකාවේ ඉස්සරහට ගෙනියන්න කරන වැඩක් සහ මිලිටරි කරන මානසිකත්වයෙන්. ඒ කියන්නේ ඕනෑම දෙයක් හමුදාවෙන් කරොත් කෙරෙනවා. හමුදාව තමයි පර්ෆෙක්ට් සිස්ටම් එක කියලා විශ්වාස කරන මානසිකත්වය තවදුරටත් පාවිච්චි කරමින් මේක ඉස්සරහට අරන් එනවා. ඊළඟට ඒකට අසීමිත බලතල දුන්නට ප්‍රශ්නයක් නැහැ.
මේ අසීමිත බලතල ටික ඒක ඇතුලේ හරියට කෙරේ කියන විශ්වාසයක් තවදුරටත් තහවුරු කරන්න. ඒක දැන් අර මේ ප්‍රොෆෙසර් හේවගේ කිව්වා වගේ එහෙම විශ්වාසයක් කරන් ඉඳලා දැන් ඔන්න ඇනගෙන තියෙනවා රට. මේ හමුදාවෙන් ඔක්කොම කරන්නේ හමුදාවේ පද්ධති ටික දැම්මම හමුදාවේ හිටපු කෙනෙක් දැම්මම මේ රට දුවයි කියලා විශ්වාස කරපු දැන් ඔන්න කඩම් වැටෙමින් තියෙනවා. හැබැයි මේකටත් එහෙම කරලා මේකත් කඩම් වැටෙනකම් බලන් හිටියොත් අපේ රටේ අධ්‍යාපනය මං හිතන්නේ නැහැ එතනින් එහාට ගොඩ ගන්න පුළුවන් තැනකට ආපහු එයි කියලා.